හරි පුතේ එහෙනම් අපි දැන් පටන් ගන්න හදන්නේ. කවුරු හරි ඇහෙන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නවද? මාව ඇහෙනවද පැහැදිලිව? එක්කෙනෙක් ඔව් ටීචර්. හරි පැටියෝ. ෆෝන් මයික් ඕෆ් කරගෙන ඉඳලා කතා කරනකොට විතරක් ඔන් කරගන්න. කතා කරද්දි ඔන් කරන්න. මම පාඩම කරද්දිත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. කතා කරන්න පන්තියේදී වගේ. දැන් හැමෝම ළඟ මං හිතන්නේ ලියා ගන්න පොතක් එම තියෙනව නේද? ඔව් ටීචර්. දැන් මම කියනකොට පුතේ දැන් මම ඔයගලන්ට පෙන්නන ටිකට අමතරව මම කතා කරන ටිකත් ඔයගොල්ලෝ නෝට් කරගන්න ඕනි. ඊට පස්සේ නෝට් එක ලියන්න මම පොඩි වෙලාවක් දෙනවා. කතා කරනකොට හොඳට පැහැදිලිව ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ අවබෝධ කරගෙන හොඳට අවබෝධ කරගෙන ඊට පස්සේ මම නෝට් එක ලියන්න චුට්ටක් වෙලාව දෙනවා. ඊට පස්සේ මම ඕගලන්ට පෙන්නන ටිකයි මම පෙන්නනට අමතරව කතා කරන ටිකයි ඒ කරුණු ටික ඕගොල්ලෝ සටහන් කරගන්න ඕනි. සටහන් කරලා නෝට් එක පිළිවෙලට හදා ගන්න ඕනේ විස්තර කරගෙන. මම පෙන්නන ටික විතරක් ඕගොල්ලෝ ලියා ගන්න එපා. මම ඒකට අදාළව මම විස්තර කරන ඒවා කතා කරන ඒවත් වැදගත් කරුණු ටික සටහන් කරගන්න. එහෙම කරගන්න ගමන් තමයි අපි වැඩේ යන්නේ. හරි. එහෙනම් අපි පටන් ගමු. දැන් හැමෝටම පේනව නේද? හරි. හරි. අපි එහෙනම් යමු. හරි. බලන්න අපේ මාතෘකාව මොකක්ද කියලා. අමාෂි මොකක්ද මාතෘකාව? විශේෂ වාක්‍ය රීති. විශේෂ වාක්‍ය රීති. එතකොට පුතේ මේ විශේෂ වාක්‍ය රීති කියන මාතෘකාව අපිට O level විභාගයේදී ඉතාමත් වැදගත් මාතෘකාවක් බවට පත් වෙනවා. හේතුව තමයි ඕගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්න පත්‍රය, ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඒ වගේම දෙවනි ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න නිර්මාණය වන ඉතා වැදගත් මාතෘකාවක් මේක. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ක් 5ක් වගේ වෙනවා සමහර අවුරුදුවලදී. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 2ක් අනිවාර්යයෙන්ම මේකෙන් නිර්මාණය වෙනවා. එතකොට ඒවට අපි උත්තර ලියන්න නම් මෙන්න මේ විශේෂ වාක්‍ය රීති කියන මාතෘකාව යටතේ තියෙන ඒ වාක්‍ය රීතීන් පිළිබඳ අපේ දැනුම අවශ්‍ය වෙනවා. ඒ අවබෝධය අපිට තියෙන්න ඕනි. ඒ දැනුම අපි හොඳට ලබා ගන්න ඕනි, මතකයේ තියා ගන්න ඕනි. එතකොට ඒ වාක්‍ය දෙන්නේ අපිට කෙටි ප්‍රශ්න පත්‍රය ගත්තොත්, ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා උත්තර 4ක් දෙනවා. උත්තර 4 තුලින් අපිට දෙන්නේ නිවැරදි වාක්‍ය තෝරන්න. එහෙම නැත්නම් වැරදි වාක්‍ය තෝරන්න කියලා දෙනවා සමහර වෙලාවදී. එතකොට අපිට ඒ කොහොම දුන්නත් අපට අවශ්‍ය වෙනවා මේ නිවැරදි වාක්‍ය රීතීන් පිළිබඳ අවබෝධය අපට ඕනි වෙනවා. ඒ නිසා මේ කියන පාඩම ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න. අපැහැදිලි තැනක්, නොතේරෙන තැනක් තියෙනවා නම්, අවබෝධ වෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයගොල්ලන්ට නැවත අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මැසේජ් එකක් දෙන්නත් පුළුවන්. හොඳයි. අපි එහෙනම් පටන් ගන්නවා. අපේ විශේෂ වාක්‍ය රීති යටතේ ඔයගොල්ලන්ගේ 10 පන්තියේ විෂය නිර්දේශයට අදාළව අපේ පළවෙනි විශේෂ රීතිය බවට පත් වෙන්නේ පුතේ මෙන්න මේක. මොකද්ද දුලාරේ? දිත්ත උක්ත වාක්‍ය. අන්න හරි පුතේ. දිත්ත උක්ත වාක්‍ය. එහෙම නැත්නම් තවත් විදියකින් ඒක හඳුන්වනවා කොහොමද? දිත්ත කෘත්‍ය වාක්‍ය. දිත්ත කර්තෘ වාක්‍ය. අන්න හරි. දිත්ත කර්තෘ වාක්‍ය. මේ ආකාර දෙකෙන්ම මේක හඳුන්වනවා. එතකොට පුතේ මෙහිම හඳුන්වන්නේ මේ දිත්ත උක්ත වාක්‍ය කියලා හඳුන්වන්නේ මේ එකම වාක්‍යයක් තුල ආඛ්‍යාතයෙන් කියවෙන උක්ත පද දෙකක් පිහිටන වාක්‍ය. දැන් අපි සාමාන්‍ය රීතියෙන් යටතේ අපි ඉගෙන ගන්න පුතේ එක වැකියක් තුල තියෙන එක උක්තයයි කියලානේ. ඒ සාමාන්‍ය රීතිය. ඔයගොල්ලෝ 3 පන්ති ඉඳලාම ඉගෙන ගත්ත මතක ඇති. සාමාන්‍ය රීතිය තමයි අපි වාක්‍යයක් ලියනකොට එක වාක්‍යයක තියෙන්න පුළුවන් එක උක්තයයි. දෙකක් නැහැ. එකයි තියෙන්නේ. අවසාන ක්‍රියාවෙන් කියවෙන
උක්ත පද එකයි තියෙන්නේ සාමාන්‍ය රීතිය යටතේ. හැබැයි මේ විශේෂ රීතිය යටතේ තමයි මේ කියන්නේ එකම වැකියක් තුල ආඛ්‍යාතයෙන් කියවෙන උක්ත පද දෙකක් තියෙනවා කියලා කියන්නේ ඒකයි. ඒකයි විශේෂ රීතියක් බවට ඒකපත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය රීතියක් නෙමෙයි. ඒක විශේෂ රීතියක් වෙන්නේ ඒකයි. ඒකයි මේ මාතෘකාව යටතට මේ කියන රීතිය දාලා තියෙන්නේ. එතකොට පුතේ මේකෙදි අපි දකිනවා එක වැකියක් තුල එක වාක්‍යයක් තුල අර අවසාන උක්ත පද අවසාන ආඛ්‍යාත පදයෙන් ඔයගොල්ලෝ කියන විදිහට අවසාන ක්‍රියාවෙන් කියවෙන උක්ත පද දෙකක් තියෙනවා. බලන්න මම උදාහරණ දාලා තිනවා. ඔයගලන්ට මේ උදාහරණ දිහා බැලුවා මේක හොඳට පැහැදිලිවයි මම මේ කියන දේ. බලන්න පළවෙනි එක තියෙනවා අමා වතුර ලියූවෝ ගුරුළු ගෝමීහු වෙති. ඊළඟේ තියෙනවා ඒ රටින් පැමිණියෝ සාම දූතයෝ ඌහ. තුන්වෙනි එක බලන්න පාරේ යන්නෝ දකුණෙන් යන්නෝ වෙති. ඊළඟ එක අපි නීතිගරුක පුරවැසියෝ වෙමු. ඊළඟ එක බලන්න ඔව්හු ක්‍රීඩකයෝ වෙති. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ මේ වාක්‍ය මම පහක් දාලා තියෙන මේ පහය ගත්තාම බලන්න පළවෙනි වාක්‍යය තුල පළවෙනි උක්ත පදයේ පාටපත් වෙලා තියෙනවා ලියූවෝ අමා වතුර ලියූවෝ උක්ත පදයක් තියෙනවා. ඊළඟ එකෙන් තියෙනවා දෙකේ තියෙනවා පැමිණියෝ ඒ රටින් පැමිණියෝ. තුන්වෙනි වාක්‍යය බලන්න පාරේ යන්නෝ පෙරති උක්ත රූප තියෙන්නේ. ඊළඟේ තියෙනවා අපි. ඊළඟේ තියෙනවා ඔව්හු. බලන්න මේ වාක්‍ය පහේම ඉස්සර වෙලා තියෙනවා උක්ත පද පහක් තියෙනවා. ඒ ඔක්කොම තියෙන උක්ත රූප. බලන්න ඊට අමතරව තවත් පදයක් උක්ත වෙලා තියෙනවා. බලන්න පළවෙනි වාක්‍යයේ ගුරුළු ගෝමීහු. එකක් උක්ත රූපයි. ඊළඟට සාමදූතයෝ උක්ත රූපයි. ඊළඟට තියෙනවා යන්නෝ දකුණෙන් යන්නෝ උක්ත රූපයි. ඊළඟට තියෙනවා පුරවැසියෝ උක්ත රූප තියෙන්නේ. ඊළඟේ තියෙනවා ක්‍රීඩකයෝ උක්ත රූපයි. බලන්න. එතකොට ඔයගොල්ලෝ දකිනවා මේ වාක්‍ය හැම එකේම උක්ත පද දෙකක් තියෙනවා. එතකොට බලන්න මේකේ පළවෙනි උක්ත පදේ ගත්තාම අපි දන්නවා මේ පළවෙනි එක තමයි මේ වාක්‍යයේ කර්තෘ බවට පත් වෙලා තියෙන්නේ. බලන්න ඊළඟ උක්ත පදයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ උක්ත පදයෙන් කියවෙන්නේ කවුරු ගැනද? අර කලින් උක්ත වෙලා තියෙන කෙනා පිළිබඳවමයි. අමා වතුර ලියූවෝ ගුරුළු ගෝමීහු වෙති. දැන් අමා වතුර ලිව්වේ කවුද? ගුරුළු ගෝමී. එතකොට ඔයගන්ට පේනවා ඇති මේ එකම කෙනෙක් පිළිබඳ තමයි මේ උක්ත රූප දෙකෙන්ම කියවෙන්නේ. එකම කෙනෙක් පිළිබඳව කියන්නේ. අමා වතුර ලියූවෝ ගුරුළු ගෝමීහු වෙති. ඒ රටින් පැමිණියෝ සාම දූතයෝ. ඒ රටින් පැමිණියේ කවුද? ඒ අය තමයි සාම දූතයෝ වෙන්නේ. පාරේ යන්නෝ දකුණෙන් යන්නෝය. පාරේ යන්නේ කවුද? මේ දකුණෙන් යන අය. මේ එකම පුද්ගලයෙක්. බලන්න අපි නීතිගරුක පුරවැසියෝ වෙමු. මේ අපිම තමයි මේ නීතිගරුක පුරවැසියෝ බවට පත් වෙන්නේ. ඔව්හු ක්‍රීඩකයෝ වෙති. ඔව්හු තමයි ක්‍රීඩකයෝ වෙන්නේ. ඒතර බලන්න මෙතන එකම කෙනෙක් පිළිබඳ තමයි මේ උක්ත රූප දෙකෙන්ම කියවෙන්නේ. ඒ වගේම තමයි මේ දෙන්නටම ගැලපෙන විදිහට තමයි ආඛ්‍යාත පදේ තියලා තියෙන්නේ. දැන් බලන්න වෙති, ඌහ, වෙති, වෙමු, වෙති. ඔයාලා දකින්න ඇති මේ ආඛ්‍යාත රූප නැත්නම් මේ අවසාන ක්‍රියා අවසන් වෙලා තියෙන්නේ ව ධාතුවෙන් කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ ව කියන ක්‍රියා ධාතුවෙන් තමයි මේ ක්‍රියාපද මේ ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ. දැන් පැහැදිලිද පුතේ? පැහැදිලි නේද දැන්? ඔව් හරි. මේ ව කියන ක්‍රියා ධාතුවෙන් තමයි පුතේ මේ අවසාන ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ. එතකොට මෙවැනි වාක්‍යවල අපි දකිනවා එතකොට උක්ත රූප දෙකක් තියෙනවා. ඒ වගේ තමයි මේ උක්ත රූප දෙකටම ගැලපෙන විදිහට තමයි අවසාන ක්‍රියාව තියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ නිසා තමයි පුතේ අපි කියන්නේ මේකට දිත්ත උක්තය. ඒ වගේම තමයි මේ කර්තෘල දෙන්නෙක් ඉන්නවා. මේ අවසාන පදයෙන් උක්ත වෙන මේ උක්ත පද දෙකම මේ වාක්‍යයේ කර්තෘලා. ඒ නිසා තමයි අපි මේකට දිත්ව කර්තෘ කියලා කියන්නේ. අවසාන ක්‍රියාවෙන් උක්ත වෙන
පද දෙකක් තියෙනවා. උක්ත පද දෙකම අවසාන ක්‍රියාවෙන් උක්ත කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා දිත්ත උක්තය කියලා. ඒ වගේම තමයි මේ උක්ත පද දෙකෙන්ම කියවෙන මේ දෙන්නම වාක්‍යයේ කර්තෘවරු බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි දිත්ත කර්තෘ වාක්‍ය කියලා කියන්නේ. එතකොට මෙන්න මේක අපි මේ විශේෂ වාක්‍ය රීති යටතේ ඉගෙන ගන්න එක රීතියක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේක තවත් විදියකින් හඳුන්වනවා. මේක හඳුන්වනවා තව ආඛ්‍යාත පූර්ණය කියලත් මේ රීතිය හඳුන්වනවා. ඒකට හේතුව තමයි පුතේ ඔන්න අපි බලන්න මෙතන මං කියවනේ උක්ත පද දෙකක් තියෙනවා කියලා. අපි මේ දෙවෙනි උක්ත පදේ අයින් කරලා බලමු. කොහොමද වාක්‍ය එන්නේ? අමා වතුර ලියුවෝ වෙති. අපි දෙවෙනි උක්ත පදේ අයින් කරනවා. ඊළඟට බලන්න ඒ රටින් පැමිණියෝ ඌහ. ඊළඟට බලන්න පාරේ යන්නෝ වෙති. ඊළඟට බලන්න අපි නීතිගරුක නෑ අපි එතන නීතිගරුක අයින් කරනවා අපි වෙමු. ඊළඟට බලන්න ඔව්හු වෙති. දැන් එහෙම කියනකොට අර දෙවෙනි උක්ත රූපය ඉවත් කරාට පස්සේ අපි ඊටු ටික ගැලපුවට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ වාක්‍යයේ අඩුවක් දැනෙනවා. ඒ අඩුව දැනෙන්නේ කොතනද? ඒ අඩුව දැනෙන්නේ අපිට පේනවා මේ ආඛ්‍යාත පදයේ තමයි අඩුව දැනෙන්නේ. ඒ කියන්නේ අවසාන ක්‍රියාවයි. අමා වතුර ලියුවෝ වෙති. කිව්වම අපිට ප්‍රශ්නයක් තියෙනවා කවුද? කියන ප්‍රශ්න නැගෙනවා අපිට. ඒ රටින් පැමිණියෝ ඌව කිව්වම අපිට ප්‍රශ්නයක් නැගෙනවා එතන. ඒ ප්‍රශ්නේ නැගෙන්නේ ආඛ්‍යාතයෙන්. අවසාන ක්‍රියාවෙන්. අවසාන ක්‍රියාවේ අඩුවක් අපිට පෙන්වනවා එතෙන්දී. එතකොට අන්නේ අඩුව සම්පූර්ණ කරන්නේ ඕගලන්ට පේනවා ඇති අර දෙවනි උක්ත පදයෙන්. ඒ ආඛ්‍යාතේ නැත්නම් අවසාන ක්‍රියාවේ තියෙන අඩුව පූර්ණේ කරනවා සම්පූර්ණ කරනවා අර දෙවනි උක්ත පදයෙන්. ඒ නිසා තමයි අපි මේක හඳුන්වන්නේ ආඛ්‍යාත පූර්ණය. ඒ කියන්නේ ආඛ්‍යාත පදේ සම්පූර්ණ කිරීමක් කරනවා. ඒ නිසා තමයි ආඛ්‍යාත පූර්ණය කියලා අපි මේක තවත් විදියකින් හඳුන්වන්නේ. එහෙනම් මේ තමයි අපි ඉගෙන ගන්න විශේෂ වාක්‍ය රීතිය යටතේ ඉගෙන ගන්න පළවෙනි රීතිය. ඒතර මේ රීතියට අනුව මේ රීතියේ එක අවස්ථාවක් පුතේ මේක තවත් අවස්ථා කීපයක් තියෙනවා අපිට. මේක තමයි එක අවස්ථාවක්. මේ තමයි වර්ඩ් ධාතුවෙන් අවසන් වන වාක්‍ය පිළිබඳ මේ දිත්ත උක්තය කියන රීතිය අනුගමනය වෙන ආකාරය තමයි මේක. අපි ඉස්සෙල්ලා මේ ටික පොඩ්ඩක් සටහන් කරගමු. හරි. දැන් මං කිව්ව එක තේරුණාද? පැහැදිලි වුණාද? කාට හරි අපැහැදිලි කෙනෙක් ඉන්නව නම් මට කියන්න. එහෙම නැත්නම් අපි සටහන හදාගමු. මේ ටිකත් එකතු කරලා ටීචර් මේකම ලියා ගන්න. ඔව් පුතේ ওই ටිකම ලියා ගන්න. ඔයිට අමතරව දැන් මං කිව්වනේ පුතේ මේකට දිත්ත උක්තය කියන්නේ ඇයි? දිත්ව කර්තෘ වාක්‍ය කියන්නේ ඇයි? ඊට පස්සේ මම තවත් නමකින් කිව්වා ආඛ්‍යාත පූර්ණය කියන්නේ ඇයි කියලා කියනවා මේකෙදි. එතකොට අන්නේ දැන් මම මේ විස්තර කරන ටික තියෙනවනේ මම මේ පෙන්වන ටිකට අමතරව. එතකොට අන්නේ මම විස්තර කරන ටිකත් ඔයගොල්ලෝ පොඩ්ඩක් සටහන් කරගන්න ඕනි. ඒ ටිකත් එක්ක පොඩි විස්තරයක් එක්ක ඔය කෙටියෙන් සටහන් කරගන්න. ඊට පස්සේ එමින් සැරේ සටහන දිගට හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඔව් කමන්නේ ඉස්කෝලේ ලියන පොතේම ලියන්න. ඔය වගේම තමයි පුතේ මේක රෙකෝඩ් කරනවා මේ පාඩම රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දානවා. ටීචර් සාහිත්‍ය පොතේද ලියන්න ඕනේ නැත්නම් සංග්‍රහය පොතේ? නෑ. අයි අපි භාෂාව ලියන්න පොතක් අරන් තියෙන්නේ. සාහිත්‍ය ලියන පොතේ නෙමෙයි අනිත් පොතේ. හා ටීචර්. තුනක් ඉන්නේ නේද?
හා අපි පුතේ 6:30ට බ්‍රේක් එකක් ගන්නවා. විනාඩි 5ක වගේ බ්‍රේක් එකක් අරන් 6:30ට අපි නැවත සම්බන්ධ වෙනවා. ඔව් එතකොට කලින් ලින්ක් එකමයි පුතේ තියෙන්නේ. කලින් ලින්ක් එකෙන්ම ඔයගොල්ලෝ නැවත සම්බන්ධ වෙන්න. මට නෝට් එක ලියාගෙන පුතේ ඉවර වුණාම හරි කියන්න. හරි ටීචර්. හා අනිත් අයත් හරි ඇති නේද? හා තව ලියන කට්ටිය ඉන්නවද? හරි ටීචර්. හා හරි පුතේ හරි. හරි ටීචර්. හා එහෙනම් අපි යනවා මේ රීතියම තවත් අවස්ථාවක් බලන්න. ඔන්න දැන් ඔයගලන්ට පේනවා ඇති. බලන්න මම 2 කියලා රෝම ඉලක්කම් 2 කියලා ඒ අවස්ථාව නම් කරලා තියෙනවා. ය හෝ ඊ නිපාතය මගින් අවසන් වන වාක්‍යයන් හිද මෙම රීතියම අනුගමනය වේ. දැන් සමහර වාක්‍ය තියෙන පුතේ අර ඉස්සර වෙලා වගේ ව නිපාතයෙන් නෙමෙයි වෙති ඌහ විය ඌෝය කියලා නෙමෙයි. සමහර වාක්‍ය අවසන් වෙනවා මෙන්න මේ මම දාලා තියෙන විදිහට. මොකද්ද එකක් තමයි ය කියන නිපාතයෙන්. සමහර ඒවා ඊ කියන නිපාතයෙන්. අවසන් වෙන වාක්‍ය තියෙනවා. මේ බලන්න මම උදාහරණ දාලා තියෙනවා. අමා වතුර ලියුවෝ ගුරුළු ගෝමි හුය. එහෙම නැත්නම් අමා වතුර ලියුවෝ ගුරුළු ගෝමි හුයි. ඒ රටින් පැමිණියෝ සාමදූතයෝය. එහෙම නැත්නම් අපි කියනවා ඒ රටින් පැමිණියෝ සාමදූතයෝයි. පාරේ යන්නෝ දකුණෙන් යන්නෝය. එහෙම නැත්නම් කියනවා දකුණෙන් යන්නෝයි. අපි නීතිගරුක පුරවැසියෝය. එහෙම නැත්නම් කියනවා අපි නීතිගරුක පුරවැසියෝයි. ඔව්හු ක්‍රීඩකයෝය. එහෙම නැත්නම් කියනවා ඔව්හු ක්‍රීඩකයෝයි. බලන්න මෙන්න මේ වගේ වලත් පුතේ අනුගමනය කරන්නේ අර අපි කිව්ව දිත්ත උක්ත වාක්‍ය රීතියමයි. එතෙන්දිත් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ විදියට අවසන් වෙන වාක්‍යවලදීත් අපි කරන්නේ මේ උක්ත පද දෙකම මේ කියන මේ කර්තෘවාචක පද දෙකම අපි උක්ත රූප ගන්නවන්න ඕනි. උක්ත රූප ගන්නවලා තමයි අපි මේ විදිහට මේ ය එහෙම නැත්නම් ඊ වලින් අවසන් කරන්නේ. දැන් ඔයගොල්ලෝ මේ වගේ වාක්‍ය ඕනි තරම් ලියනවා. ඒ ලියනකොට අපිට පුළුවන් මේ දිත්ත උක්ත රීතිය. ඒ කියන්නේ ආකාර දෙකකින් අපි එක්කෙනෙක්ව හඳුන්වලා තියෙනවා. අමා වතුර ලියුවෝ. කවුද ගුරුළු ගෝමීහු? දැන් අමා වතුර ලියුවෝ කියන්නේත් කවුද? මේ ගුරුළු ගෝමීම. එක්කෙනෙක්ම තමයි මේ පද දෙකෙන්ම උක්ත කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ආඛ්‍යාතයේ තියලා තියෙන එක්ක ය කියන නිපාතයෙන් එහෙම නැත්නම් ඊ කියන නිපාතයෙන්. එතකොට එහෙම ඉවර කරනකොටත් එහෙම වාක්‍ය අවසන් කරනකොට අපි මෙන්න මේ රීතියම අපි අනුගමනය කරනවා. ඔයගොල්ලන්ගේ විභාගයේ දෙදීලා ඔයගොල්ලන්ට පුළුවන් නිවැරදි වාක්‍ය තෝරන්න කියලා දුන්නාම දැන් කෙනෙකුට දැන් පුළුවන් එතෙන්දී අපිට මේ වාක්‍ය වරද්දලා දෙන්න. මෙහෙම කියන්න පුළුවන් අමා වතුර ලියුවෝ ගුරුළු ගෝමීන්ය කියලා දෙන්න පුළුවන්. ඒ රටින් පැමිණියෝ සාමදූතයන්ය. පාරේ යන්නෝ දකුණෙන් යන්නන්ය. අපි නීතිගරුක පුරවැසියන්ය. ඔව්හු ක්‍රීඩකයන්ය කියලා අපිට දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? අපි දන්නවා ඒක වැරදි. ඒක වැරදි. අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ පද දෙකම උක්ත රූප ගන්නවන්න ඕනි කියන එක අපි දන්නවා මේ රීතියට අපි ඉගෙන ගන්නවා. එතකොට විභාගයේදී අපිට අර නිවැරදි වාක්‍ය තෝරන්න කියලා දෙනකොට අන්න එහෙම අපිට දෙන්න පුළුවන් වරද්දලා. එතකොට අපේ මතකයේ තියෙන්න ඕනි මේ රීතිය මේක මෙහෙම වෙනකොට මෙහෙම වෙන්න ඕනි කියන මතකය අපි තුල තියෙන්න ඕනි. එතකොට මේ තමයි පුතේ නම් දිත්ත උක්තය කියන රීතිය අනුගමනය වෙන තවත් අවස්ථාවක්. මෙන්න මේ වාක්‍යයක් මේ ය හෝ ඊ නිපාතයෙන් අවසන් වෙනකොට මේ රීතියම අපි අනුගමනය කරනවා මේ විදිහට. එකම පුද්ගලයෙක් මේ ආකාරයෙන් දෙආකාරයකින් මේ විදිහට අපිට හඳුන්වලා දුන්නොත් එකම පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එකම කණ්ඩායමක් වෙන්න පුළුවන්. මේ විදිහට දෙආකාරයකින් හඳුන්වලා දෙන අවස්ථාවකදී අපි හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදිහට එහෙනම් මේ පද දෙකම උක්ත රූප ගන්නවන්න. හරි නේද එහෙනම්? ඒකත් අපි එහෙනම් සටහනක් දාගනිමු. සටහන දාගෙන හරි කියලා කියන්න.
ඕ. දැන් විනාඩි තා අපිට විනාඩි 2යි පුතේ තියෙන්නේ. හුඟක් වෙලාට එහෙනම් මේක ඕගොල්ලෝ නෝට් එක ලියාගෙන ඉවරුණු ගමන් අපි බ්‍රේක් එක ගනිමු. ඊට පස්සේ අපි 30ට බ්‍රේක් එක අරන් 35 වගේ වෙද්දි නේ 6:35 වෙද්දි ඕ තාම 22යි තවනේ. තව එකක් කරන්න. මදි වෙන්නේ. 30 දිනක් දෙන්නේ අපි. 30 තමයි මේ වෙන්නේ. දැන් 22යි. විනාඩි 8ක් තියෙන්නේ. නෝට් එක ලියාගමු බලන්න අපි කොච්චර වෙල යනවද කියලා. මීටින් රූම් එකේ කෙනෙක් ඉන්නව නේද? ගත්තා. සතුන්. හරි ටීචර්. හරි. අනිත් අයත් හරිද? හරි ටීචර්. හරි. හා. හරි ටීචර්. හරි අපි හරි ටීචර්. හරි පුතේ. හා. හරි ටීචර්. හරි. යන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි අනිත් එකටත් ගිහිල්ලා බ්‍රේක් එක ගනිමු. වෙලාව තියෙනවා එහෙනම් අපිට. එහෙනම් පුතේ අපි යනවා ওই ditthukta රීතිය යටතේම තවත් අවස්ථාවක් අපිට තියෙනවා කතා කරන්න. බලන්න මෙන්න මේක. අපි සමහර අවස්ථාවලදී ඔයගොල්ලෝ දකිනවා අපි අර ආඛ්‍යාත පදයෙන් ප්‍රශ්න කරන අවස්ථා තියෙනවා. ආඛ්‍යාත පදයෙන් ප්‍රශ්න නගන අවස්ථා තියෙනවා අපි. ඒ කියන්නේ අර ද නිපාතයෙන් අපි ද නිපාතය යොදලා මේක ප්‍රශ්නයක් බවට පත් කරන අවස්ථා තියෙනවා අපි මේ කියන වාක්‍යය. බලන්න මම උදාහරණයක් දාලා තියෙනවා. අමාවතුර ලියූවෝ ගුරුළුගෝ මීහුද. අපි ප්‍රශ්න කරනවා. අර අමාවතුර ලියූවෝ ගුරුළුගෝ මීහු වෙති කියන එක අපි ප්‍රශ්නයක් බවට පත් කරනවා. අමාවතුර ලියූවෝ ගුරුළුගෝ මීහුද. ප්‍රශ්න කරනවා අපි. ආඛ්‍යාතේ ප්‍රශ්නාර්ථයක් බවට නගනවා අපි. ඒ රටින් පැමිණියෝ සාමදූතයෝද පාරේට යන්නෝ දකුණෙන් යන්නෝද අපි නීතිගරුක පුරවැසියෝද ඔව්හු ක්‍රීඩකයෝද බලන්න අපි ප්‍රශ්නාර්ථයක් බවට පත් කරලා තියෙනවා. මේක තමයි අපි කියන්නේ ද නිපාත යෝගය කියලා කියන්නේ මේක. ඒ කියන්නේ මේක අවසානයේ අපි ප්‍රශ්නාර්ථ ද නිපාතෙන් සහිත ප්‍රශ්නාර්ථයක් බවට පත් කරනවා කියන එක තමයි මේ ද නිපාත යෝගය කියලා අපි සඳහන් කරලා තියෙන්නේ. ද නිපාතයෙන් ප්‍රශ්නාර්ථයක් බවට පත් කරනවා කියන එක. ඒතර බලන්න අපි ආඛ්‍යාතය මේ විදිහට ද නිපාතයෙන් ප්‍රශ්නාර්ථයක් බවට පත් කරාම බලන්න මම ලියලා තියෙන්නේ අර කලින් විදිහටම ඒ උක්ත පද දෙකම අර කර්තෘවාචක පද දෙකම උක්ත රූප ගන්නවලා තියෙන්නේ මම. ඒතර මේක තමයි පුතේ නිවැරදි රීතිය. මේකෙදිත් වෙන්නේ මොකද්ද? පද දෙකම අපි උක්ත කරන්න ඕනේ. පද දෙකම උක්ත කරලා තමයි අවසානයේ අපි අර ද නිපාතය මේ විදිහට යොදන්නේ. එතකොට මේකත් මේ ද නිපාතය තුල මේ ප්‍රශ්නවාචී ද නිපාත යෝගෙහි මේක යොදන කොටත් එහෙනම් මතක තියාගන්න ඕනේ අපි හැම විටම මේ පද දෙකම උක්ත කරන්නේ. අමා වතුර ලියූවෝ ගුරුළුගෝ මීහුද. ඒ රටින් පැමිණියෝ සාමදූතයෝද. පාරේ යන්නෝ දකුණෙන් යන්නෝද. ඒතර මේ විදිහට මේ පද දෙකම උක්ත කිරීම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මේකත් ditth උක්ත රීතිය යටතේ මේ ද නිපාතයෙන් වාක්‍ය අවසන් කරන අවස්ථාව තමයි මේ අපි කතා කරේ. එතන මෙතෙන්දිත් මතක තියාගන්න එහෙනම් මේ පද දෙකම මේ එකම පුද්ගලයෙක් එකම කණ්ඩායමක් ගැන කියවෙන මේ ආකාර දෙකකින් කියවෙන මේ උක්ත රූප දෙකම අපි උක්ත කරන්න ඕනි. මොකද මේ දෙකම ආඛ්‍යාතයෙන් උක්ත වෙන නිසා. හරි. එහෙනම් ලියාගමු. දැන් මේක ලියාගෙන අපි බ්‍රේක් එක ගනිමු. දැන් සමහර අයගේ හරි පුතේ
සමහර අයගේ මේ කනෙක්ෂන් එක හරි ටීචර්. හරි. හා අපි මෙහෙම හරි ඉන්න ටීචර්. පුතේ. teacher. බ්‍රේක් එකක් ගනිමු අපි මෙහෙම. හරි පුතේ එහෙනම් අපි බ්‍රේක් එකකින් පස්සේ ආයි පටන් ගන්න හදන්නේ. ඇහෙනව නේද මාව? ඔව් ටීචර්. ඔව් ටීචර්. ටීචර්. හරි. ඔව් ටීචර්. හා. එහෙනම් ඔව් දැන් ටීචර්. අපි හරි. අපි බලමු එහෙනම්. පුතේ මේ සමහර අය ඩිස්කනෙක්ට් වෙනවා, පේනවා, සැරින් සැරේ එනවා යනවා. මේ අපි මේකේ රෙකෝඩින් එකක් දානවා අපේ මේ ටෙලිග්‍රෑම් ගෲප් එකටත්. එහෙම වුණොත් මොකද ඒගොල්ලන්ට නැත්තම් පාඩමට සම්බන්ධ වෙන්න බැරි වෙනවනේ මෙහෙම වුණොත්. මේ එහෙම අයට කරන්න දෙයක් නැහැ. ඉතින් සමහර සිග්නල් වල අවුලක් වෙන්නේ නැති. හරි. අපි බලමු එහෙනම් අපි කලින් කතා කර දිත්ත උක්ත වාක්‍ය කියන එකේම තවත් අවස්ථා දෙකක් අපිට කතා කරන්න තියෙනවා. අපි කතා කරා අවස්ථා 3ක්. තවත් අවස්ථා දෙකක් අපිට ඒ යටතේම කතා කරන්න තියෙනවා. එතකොට මේ ඔයාලගේ විෂය නිර්දේශයට අදාළව මේ අපි කතා කරන මේ අවස්ථා පහම තියෙනවා. ඒකයි මේ පහම කතා කරන්නේ. එතකොට මේ හතරවෙනි අවස්ථාව විදිහට තියෙන්නේ පුතේ මේ අපි අහපු දෙයක්. කෙනෙක් කියලා අපි අහපු දෙයක්. අපි කියනවනේ අද රශ්මි ඉස්කෝලේ එන්නේ නෑලු. අපි අහනවා. අපි කෙනෙක් කියපු දෙයක් අපි තව කෙනෙකුට කියනවා. මේක තමයි අපි කියන්නේ මේ ශ්‍රුති සූචනාර්ථය කියලා. බලන්න ඔයගලන්ට පේනවා ඇති ශ්‍රුති සූචනාර්ථයේ යෙදෙන ලූ නිපාතය. අපි එතෙන්දී බහුලවම භාවිතා කරන ලූ නිපාතය. එතකොට මෙන්න මේ ලූ නිපාතේ භාවිතා කරනකොට දැන් මේ වාක්‍ය රීතිය යටතේ මේ විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. බලන්න. අමාවතුර ලියූ ගුරුළු ගෝමී හුළු. ඒ රටින් පැමිණියෝ සාමදූතයෝලු. පාරේ යන්නෝ දකුණෙන් යන්නෝලු. අපි නීතිගරුක පුරවැසියෝලු. ඔව්හු ක්‍රීඩකයෝලු. බලන්න මේ මෙතන අර්ථ ගැන්වෙන්නේ අපි මේක කෙනෙක් කියපු දෙයක් අපි අහපු දෙයක්. අපි කෙනෙක් කියන ලද දෙයක් අපි අහපු ආකාරයට තමයි අපි මේ ප්‍රකාශ කරන්නේ. මේක තමයි අපි ශ්‍රුති සූචනාර්ථය කියලා කියන්නේ. අසන ලද දෙයක් ප්‍රකාශයට පත් කිරීම. එතෙන් තමයි අපි ලූ නිපාතේ. මොකද අපි දන්නේ නැහැ මේක හරියටම කෙනෙක් කියපු දෙයක්නේ. ඒ නිසා අපි මේ ලූ නිපාතේ ඒ වෙලාවේදී භාවිතා කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ රීතියම භාවිතා වෙනවා. මොකද්ද අර දිත්ත උක්ත රීතිය. එහෙම නැත්නම් දිත්ත කතෘ වාක්‍ය කියන රීතිය. එතෙන්දිත් මොකද්ද වෙන්නේ? මෙන්න මේ අවසාන ක්‍රියාවෙන් කියවෙන උක්ත පද දෙකම අපි උක්ත රූප ගන්නන්න ඕනි. ආඛ්‍යාතයෙන් කියවෙන මේ කතෘ වාචක පද දෙකම අපි උක්ත රූප ගන්නන්න ඕනි. ඒ අනුව තමයි මම මේ උදාහරණ වාක්‍ය දාලා තියෙන්නේ. බලන්න කලින් ආකාරයටම ඔගොල්ලෝ දකිනවා ඇති මේ කතෘ වාචක පද දෙකම උක්ත රූප ගන්නවලා තියෙන්නේ. ලියුවෝ ගුරුළු ගෝමීහු අපි උක්ත කරලා තියෙන්නේ. පැමිණියෝ සාමදූතයෝ උක්ත රූපයි මේවා. යන්නෝ දකුණෙන් යන්නෝලු. පාරේ යන්නෝ දකුණෙන් යන්නෝලු. උක්ත රූප ගන්නවලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්දිත් පුතේ එහෙනම් අපි අර කලින් කතා කර විදිහටම මෙන්න මේ ආඛ්‍යාතයට බාරව තියෙන ඒ කියන්නේ ආඛ්‍යාතයෙන් කියවෙන මේ කතෘ වාචක පද දෙකම උක්ත රූප ගැන්වීම තමයි මෙතෙන්දිත් අපි කළ යුතු වන්නේ. එහෙනම් ඒකත් හොඳට මතක තියාගන්න. මේ ශ්‍රුති සූචනාර්ථයේ ලූ නිපාතේ භාවිත වන අවස්ථාවේදී ලූ නිපාතේ භාවිත කරලා අපි මේ විදිහේ වාක්‍ය නිර්මාණය කරනකොටත් අපි මෙන්න මේ විදිහට මේ පද දෙකම අපි උක්ත රූප ගන්වන්න ඕනි. හරි. එහෙනම් අපි මේක සටහනක් දාගනිමු. හරි ටීචර්.
හරි ටීචර්. හා හරි ටීචර්. හරි. එහෙනම් බලමු අපි. හරි ටීචර්. හරි. එහෙනම් අපි බලමු දැන් ඊළඟට මේ රීතිය යටතේ මේ රීතියම භාවිතා වන තවත් අවස්ථාවක් ඊළඟ අවස්ථාව පස්වෙනි අවස්ථාව පුතේ බලමු. බලන්න ඊළඟ එකේදී තියෙන්නේ මේ ඇතැම් අවස්ථාවලදී අපි මේ ආඛ්‍යාතය තියෙනකොට මේ කිසියම් වාක්‍යයක අවසානයේ දක්වනකොට අපි පැහැදිලි ආඛ්‍යාත රූපයක් තියන්නේ නැති අවස්ථා තියෙනවා. අන්න එවැනි අවස්ථා අපි කතා කරන්නේ. ඒතර මෙතන කෙලින්ම නාම ආඛ්‍යාතයක් නැත්නම් කිසියම් නාම පදයක් තමයි ආඛ්‍යාතයේ විදිහට යෙදෙන්නේ. එහෙම නැතුව අපි අර කලින් කතා කරා වගේ අර පැහැදිලි ආඛ්‍යාත රූපයක් පැහැදිලි අවසාන ක්‍රියාවක් යෙදෙන්නේ නැහැ. මේවා අපි හඳුන්වන්නේ නාම ආඛ්‍යාත කියලා. ඒ කියන්නේ නාම පදයකින් තමයි ආඛ්‍යාතය අවසන් වෙලා තියෙන්නේ. බලන්න මේ මම දාපු උදාහරණ. අර කලින් උදාහරණ බලන්න අපි ආඛ්‍යාත රූපයක් නැතිව අපි අවසන් කරන වාක්‍යය. අමාවතුර ලියුවෝ ගුරුළු ගෝමීහු. අපි එතනින් නතර කරනවා. ගුරුළු ගෝමීහු කියලා කියන්නේ නාම ආඛ්‍යාතයක්. ඒ කියන්නේ නාම පදයක් තියෙන එතන. එතකොට එතනින් අපි ආ වාක්‍යය අවසන් කරලා තියෙනවා. ඒ රටින් පැමිණියෝ සාමදූතයෝ. ඉන් එහාට අපි කියන්නේ නැහැ. ඒ රටින් පැමිණියෝ සාමදූතයෝ. අපි සාමාන්‍ය කතා කරනකොට එහෙම කියනවනේ. පාරේ යන්නෝ දකුණෙන් යන්නෝ. අපි නීතිගරුක පුරවැසියෝ. ඔව්හු ක්‍රීඩකයෝ. බලන්න. ආඛ්‍යාතයක් නැහැ. අවසාන ක්‍රියාවක් නැහැ. නමුත් අපි මේ විදිහේ වාක්‍ය දකිනවා. අපි ලියනවා. ඒතර මෙන්න මෙවැනි අවස්ථාවලදී අපි අනුගමනය කරන්නේ අර දිත්ත උක්ත රීතියමයි. එතෙන්දිත් මොකද්ද කරන්නේ? අපි අර කර්තෘවාචක පද දෙකම උක්ත රූප ගන්වනවා. උක්ත රූප ගන්නවලා එහෙම්ම වාක්‍ය අපි අවසන් කරනවා. අවසාන ක්‍රියාවක් පැහැදිලි ආඛ්‍යාත රූපයක් තියන්නේ නැතුව මෙන්න මේ ආකාරයෙන් අපි වාක්‍ය අවසන් කරනවා. ඒතර මෙතෙන්දිත් අපිට මතක තියාගන්න තියෙන්නේ මේ පද දෙකම උක්ත ගන්නවන්න ඕනි. ඒතර මේකත් අපි මේ ඉගෙන ගන්න දිත්ත උක්ත රීතිය යටතේ තවත් අවස්ථාවක් විදිහට තමයි අපි කතා කරන්නේ. පැහැදිලි ඇති මං හිතන්නේ. ලියා ගනිමු එහෙනම්. 34ක් කියන්නේ නේ. දැන් ඒක හරි ගිහලා නේ. හරි ටීචර්. හා ටීචර්. හරිද? ඉන්න ටීචර් පොඩ්ඩක්. හරි. තත්සල. හරි ටීචර්. හා හරි ටීචර්. හා හරි. එහෙනම් අපි යමු ඊළඟ විශේෂ රීතිය බලන්න. දැන් අපි කතා කරන්නේ අර දිත්තෝක්ත රීතිය නෙමෙයි අලුත් රීතියක් ගැනයි දැන් කතා කරන්න හදන්නේ. ඔයාලට මම ඉස්සර වෙලාම රීතිය නම කියන්නේ නැතුව ඕගොල්ලන්ට වාක්‍ය දෙකක් දාලා තියෙනවා. පළවෙනි වාක්‍ය මොකද්ද තත්සර? කම්කරුවෝ පාරේ වැඩ කරති. ඕ. දෙවෙනි වාක්‍ය කම්කරුවෝ තිදෙනෙක් පාරේ වැඩ කරති. ඕ කම්කරුවෝ තිදෙනෙක් පාරේ වැඩ කරති. බලන්න මේ වාක්‍ය දෙක ගත්තට පස්සේ මේ වාක්‍ය දෙකෙන් මට කියන්න වඩා පැහැදිලි වාක්‍ය මොකද්ද කියලා? කම්කරුවෝ පාරේ වැඩ කරති. කම්කරුවෝ පාරේ වැඩ කරති. තව කියන්න බලන්න තිසරු. කම්කරුවෝ පාරේ වැඩ කරති. කම්කරුවෝ පාරේ වැඩ කරති. ඒක පැහැදිලි. තව කියන්න බලන්න අනිත් කම්කරුවෝ තිදෙනෙක් පාරේ වැඩ කරති. කම්කරුවෝ තිදෙනෙක් පාරේ වැඩ කරති. වැඩ කරති. උඩ ඔව්. තිදෙනෙක් පාරේ වැඩ කරති. ඒක තමයි වඩාත් පැහැදිලි කියන්නේ නේද? ගොඩක් අයගේ අදහස ඒකද? හා. ඔව්. ඔව් ටීචර්. ඒ අදහස තමයි හරි.
බලන්න පාරේ කම්කරුවෝ පාරේ වැඩ කරති කිව්වොත් අපි දන්නවද කොච්චර ඉන්නවද කියලා? දන්නේ නැහැ නේද? දැන් උදේ ඔන තාත්තා කුඹුරේ ගොයන් කපන දවසේ කුඹුරට ගිහිල්ලා ඇවිල්ලා කියනවා ගොයන් කපන අයට කෑම උයන්න කියලා අම්මට. දැන් අම්මා දන්නවද කී දෙනෙකුට උයනවද කියලා? දන්නේ නැහැ නේද? ඒතර අම්මා අහනවා කී දෙනෙක් ඉන්නවද කුඹුරේ? එතකොට ඔන්න තාත්තා කියනවා 7 දෙනෙක් කුඹුරේ වැඩ කරනවා 7 දෙනෙකුට කෑම උයන්න. අන්න එතකොට අර ඉස්සර වෙලා කිව්වට වඩා පස්සේ කියන එක පැහැදිලි නේද? පැහැදිලි. ඔව් ඒක පැහැදිලි. ඔව්. කුඹුරේ වැඩ කරන අයට කෑම උයන්න කියනකට වඩා මේ කුඹුරේ වැඩ කරන 7 දෙනෙක් ඉන්නවා කෑම උයන්න කියන එක වඩාත් පැහැදිලි නේද? ඔව් ඒකම තමයි මෙතන තියෙන්නේ. දැන් කම්කරුවෝ පාරේ වැඩ කරති කිව්වන් අපි දන්නේ නැහැ කම්කරුවෝ කොච්චර ඉන්නවද කියලා. හැබැයි අපිට කිව්වත් කම්කරුවෝ 30 දෙනෙක් පාරේ වැඩ කරනවා කිව්වොත් අන්න ඒක අපට හොඳට පැහැදිලි. කී දෙනෙක් වැඩ කරනවද? අපිට ඒක පැහැදිලි. එතකොට බලන්න මෙන්න මේ පළවෙනි වාක්‍යයට වඩා මේ දෙවෙනි වාක්‍යයේ මේ අර්ථය වඩාත් පැහැදිලි කරන්න. අපිට යොදලා තියෙන පදයක් මොකක්ද යොදලා තියෙන්නේ? මේ තිදෙනෙක් කියන පදේ යොදලා තියෙනවා. උඩ වාක්‍යයට අමතර උඩ වාක්‍යයේ නැති යට වාක්‍යයේ යොදලා තියෙන එකක් තමයි මේ තිදෙනෙක් කියන පදය. ඒතර මේ තිදෙනෙක් කියන පදේ තුලින් මොකද්ද වෙලා තියෙන්නේ? අර අදහස වඩාත් පැහැදිලි කරලා දීලා තියෙනවා අපට. එතකොට මේ පැහැදිලි කිරීම යොදලා තියෙන්නේ බලන්න මේ එතෙන්දී වඩාත් හොඳින් පැහැදිලි කරන්නේ මොකක්ද? මේ උක්ත පදේ පැහැදිලි කරන්නේ. උක්ත පදයයි මේ උක්ත පදේ අදහසයි සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒකට මෙන්න මේ රීතිය ගැන තමයි අපි දැන් මේ කතා කරන්නේ. මේ රීතිය හඳුන්වනවා උක්ත පූර්ණ යෝගය කියලා. මොකක් කියලාද හඳුන්වන්නේ? උක්ත පූර්ණ යෝගය. එහෙම කියන්න හේතුව තමයි අර අපි දෙවනි වරට යොදලා තියෙන පදය යෙදීම තුල වඩාත් පූර්ණේ වීම සිද්ධ වෙන්නේ උක්ත පදය. අපි අර දිත්ත උක්තේදී දැක්කේ ආඛ්‍යාත පදයයි පූර්ණේ වුනේ. අපි මෙතෙන්දි දකින්නේ උක්ත පදේ පූර්ණේ කරනවා. එතෙන්ද මෙතෙන්දි වෙන්නේ මොකක්ද? මේ උක්ත පදයේ පූර්ණේ කරන්න උක්ත පදය වඩාත් සම්පූර්ණ කරන්න අර කර්තෘ පදයට අමතරව තවත් නාම පදයක් අපි යොදනවා. මෙතෙන්දි. එතන මේ යොදන නාම පදය පුතේ එකක් සමූහාර්ථවාචී වෙන්න පුළුවන්. අනිත් එක සංඛ්‍යාවාචී පදයක් වෙන්න පුළුවන්. එකක් තමයි සමූහාර්ථවාචී පදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඛ්‍යාවාචී පදයක් වෙන්න පුළුවන්. මේ උක්තේ පූර්ණේ කිරීම සඳහා යොදන නාම පදය සමූහාර්ථවාචී පදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඛ්‍යාවාචී පදයක් වෙන්න පුළුවන්. බලන්න මම මේ උදාහරණ විදිහට දාලා තියෙන වාක්‍ය අපි සියල්ලෝම ලාංකිකයෝ වෙමු. බලන්න. එතෙන්දී අපි ලාංකිකයෝ වෙමු කියනවට වඩා අපි සියල්ලෝම ලාංකිකයෝ වෙමු කිව්වම අපට වඩාත් පැහැදිලි. එතකොට අපි හැමෝම කියන අර්ථය එතන තියෙනවා. එතන තියෙන්නේ සමූහාර්ථවාචී පදයක්. සියල්ලෝම කියන පදය සමූහාර්ථවාචී පදයක්. එතකොට මේ යොදන සමූහාර්ථවාචී පදයේ තුල ඒ නාම පදයේ තුල බලන්න අර අපි කියන උක්ත පදය වඩාත් පූර්ණේ කරලා තියෙනවා. වඩාත් අදහස ඉස්මතු කරලා තියෙනවා ඒ තුලින්. සම්මේලනය අමතා විදේශිකයෝ බොහෝ දෙනෙක් කතා කළා. බලන්න සම්මේලනය අමතා විදේශිකයෝ කතා කළහ කියනට වඩා අර උක්ත පදයේ වඩාත් හොඳින් පැහැදිලි කරලා දෙනවා අපට අර බොහෝ දෙනෙක් කියන සමූහාර්ථවාචී පදයේ තුලින්. ඊළඟට බලන්න සැකකරුවෝ සියලු දෙනා නිදහස් කරනු ලැබූහ. සැකකරුවෝ නිදහස් කරනු ලැබූහ කියනට වඩාත් හොඳින් අදහස පැහැදිලි කරනවා අර සියලු දෙනා කියන සමූහාර්ථවාචී පදය තුල. ඊළඟ එක බලන්න සොරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත්ත. බලන්න එතෙන්දිත් අර සොරු අත්අඩංගුවට පත් වූහ කියලා කියනවට වඩා හොඳින් පැහැදිලි අදහස අර දෙදෙනෙක් කියන පදය යෙදීම තුල. එතන තියෙන්නේ සංඛ්‍යාවාචී පදයක්. ඊළඟ බලන්න තරඟකරුවෝ තිදෙනෙක් විශිෂ්ට සම්මාන හිමි කරගත්ත. බලන්න එතෙන්දිත් අර තිදෙනෙක් කියන
සංඛ්‍යාවාචී පදයේ තුලින් අර උක්ත පදය වඩාත් පූර්ණේ කරනවා. එහි අදහස වඩාත් ඉස්මතු කරනවා. එතකොට මෙතෙන්දී අපි අනුගමනය කරන රීතිය ඔයගොල්ලන්ට පේනවා ඇති දැනටමත් මේ පද දෙකම අපි උක්ත රූප ගන්නවන්න ඕනි. මේ පද දෙකම උක්ත රූප ගන්නවන්න ඕනි. අර උක්ත පදය වගේම උක්ත පදයේ පූර්ණේ කිරීම සඳහා යොදන අර සමූහාර්ථවාචී පදය එහෙම නැත්නම් සංඛ්‍යාවාචී පදය මේකත් අපි උක්ත රූප ගන්නවන්න ඕනි. අපි සියල්ලෝම දෙකම උක්ත රූපයි පේනවා ඇති. විදේශිකයෝ බොහෝ දෙනෙක් පද දෙකම උක්ත රූපයි. සැකකරුවෝ සියලු දෙනා දෙකම උක්ත රූපයි. සොරු දෙදෙනෙක් පද දෙකම උක්තයි. තරඟකරුවෝ තිදෙනෙක් පද දෙකම උක්තයි. එහෙනම් මේ උක්ත පූර්ණ යෝගය කියන රීතිය යටතේ අපි කරන්නේ මොකද්ද? අර උක්ත පදයේ අදහස වඩාත් පූර්ණේ කරන පදය මේ පද දෙකම අපි උක්ත රූප ගන්වන්න ඕනේ. උක්ත රූප ගන්නවලා අපි ආඛ්‍යාතයේ බහුවචනයෙන් තියෙනවා. අපි සියල්ලෝම එතෙන්දි පළවෙනි උක්තේ අපි පෙන්නනවා. පළවෙනි උක්ත පදයට අනුව ආඛ්‍යාතයේ අපි තියෙනවා. අපි සියල්ලෝම ලාංකිකයෝ වෙමු. එතෙන්දි අපි කියන පදයට අනුව ආඛ්‍යාතයේ තියලා තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා. සියල්ලෝම කියන පදයට උක්ත රූපයි තමයි. හැබැයි අපි ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ අර මුලින්ම තියෙන අර උක්ත පූර්ණයට අනුව නෙමෙයි. උක්ත පදයට අනුවයි තියන්නේ. උක්ත පූර්ණ පදයට අනුව නෙමෙයි. උක්තයට අනුවයි අපි ආඛ්‍යාතය තියන්නේ. ඒතර මේක තමයි අපි උක්ත පූර්ණ යෝගය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි උක්ත පදයේ අදහස වඩාත් පූර්ණේ කරනවා අපි මේ යොදන සමූහාර්ථවාචී පදයෙන් එහෙම නැත්නම් අර සංඛ්‍යාවාචී පදයෙන්. ඒතර මෙතෙන්දි විශේෂත්වය තමයි එහෙනම් මේ පද දෙකම අපි උක්ත රූප ගන්නවලා අර උක්ත පදයට අනුව අපි කියන්නේ පළවෙනි උක්තයට අනුව අපි ආඛ්‍යාතයේ තියන්න ඕනි. ඒතර ඒක තමයි මේ රීතිය යටතේ අපි ඉගෙන ගන්නෙ. හරි. එහෙනම් සටහනක් දමා ගනිමු. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න මට මං ආයෙ පැහැදිලි කරනවා. හරි ටීචර්. 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 ඕ සරි. හරි පුතේ. හොඳයි. ඒක අමතක වුණා මයික් එක ඕෆ් කරලා තියෙන්නේ කියලා. හරිද? හරි. හරි. මං ආයි කියනවා
බලන්න පුතේ අපේ තුන්වෙනි වාක්‍ය රීතිය විදිහට අපි ඉගෙන ගන්නේ මෙන්න මේ රීතිය. අපි දකිනවා ඕනි තරම් මෙන්න මේ වගේ ප්‍රශ්නවාචී යෙදුම් වලින් අවසන් වෙච්ච වාක්‍ය. අපි පොතපත කියවනකොට ඕනි තරම් මෙවැනි වාක්‍ය දකිනවා. ඒ වගේ තමයි අපි මෙවැනි වාක්‍ය ඕනි තරම් ලියනවා. ඒතකොට දැන් අපි ඉගෙන ගන්න මෙවැනි වාක්‍යයක් නිර්මාණය කරනකොට මොකද්ද රීතිය? කොහොමද එවැනි වාක්‍යයක් නිවැරදිව නිර්මාණය කරන්න කියලා තමයි අපි දැන් ඉගෙන ගන්න හදන්නේ. බලන්න. දැන් මෙවැනි ප්‍රශ්නවාචී නිපාත යොදලා අපි වාක්‍යයක් හදනකොට අපි මෙන්න මේකත් එක්ක සම්බන්ධ වන නාමපද අපි අනුක්ත රූප ගන්නවන්න ඕනේ. ඊට පස්සේ මෙවැනි වාක්‍ය හදනකොට මේ රීතිය මතක තියාගෙන තමයි එවැනි වාක්‍ය ලියන්නේ ඔයගොල්ලෝ ලේඛනයේදී. මෙවැනි ප්‍රශ්නවාචී යෙදුම් යොදලා වාක්‍ය නිර්මාණය කරනකොට හැම විටම මතක තියාගන්න ඒ හා බැඳෙන ඒ හා සම්බන්ධ වන නාමපද අනුක්ත කරන්න ඕන. මේක තමයි රීතිය. බලන්න දෙමාපියන් තවමත් නොපැමිණියේ මන්ද? අපි මේක කිව්වොත් දෙමාපියෝ තවමත් නොපැමිණියේ මන්ද කිව්වොත් මේක වැරදි. ව්‍යාකරණයට පටහැනි. එමුණුත් අපේ වාක්‍ය වැරදි. ඒක නිවැරදි වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? එතන දෙමාපියෝ කියන පදේ අපි දෙමාපියන් කියලා අනුක්ත කරන්න ඕනේ. ඒක තමයි රීතිය. මොකද ඉවර වෙලා තියෙන ප්‍රශ්නාර්ථයකින් මන්ද කියන ප්‍රශ්නාර්ථ ප්‍රශ්නවාචී යෙදුම තුලින් අවසන් වෙලා තියෙන්නේ. ඒතර ඒකත් එක්ක බැඳිලා තියෙන කර්තෘවාචක පදේ නැත්නම් නාම පදේ විදිහට අපි දකින්නේ දෙමාපියන් කියලා. එහෙනම් ඒ පදේ ඒ විදිහට දෙමාපියන් කියලා තියෙන්න ඕනි. ඒක දෙමව්පියෝ කරොත් මොකද්ද වෙන්නේ? වාක්‍ය වැරදි. ව්‍යාකරණයට පටහැනි. ඊළඟ බලන්න. මිනිසුන් අවංක නොවන්නේ ඇයි? ඇයි කියලා ප්‍රශ්නාර්ථයකින් තමයි ඉවර වෙලා තියෙන්නේ. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මිනිසුන් කියන නාම පදේ. අපි දකින්න ඒක අනුක්ත රූපයි මෙතෙන්දී. එහෙනම් වාක්‍ය නිවැරදි. ඊළඟ බලන්න දක්ෂ ක්‍රීඩිකාවක වන්නේ කෙසේද? කෙසේද කියන ප්‍රශ්නවාචී යෙදුමින් තමයි අවසන් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක බැඳිලා තියෙනවා මේ ක්‍රීඩිකාවක කියන නාම පදේ. ඒ නාම පදේ අපි අනුක්ත රූප ගන්නවලා තියෙනවා. එහෙනම් වාක්‍ය නිවැරදි. බලන්න ඊළඟ එක අප යලි පැමිණෙන්නේ කවදාද? කවදාද කියන ප්‍රශ්නවාචී යෙදුමින් තමයි වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ. බලන්න ඒකත් එක්ක යෙදලා තියෙන අර නාම පදේ අපි අනුක්ත රූප ගන්නවලා තියෙනවා. ඊළඟ බලන්න සමිතියේ සමාජිකයන් බලාපොරොත්තු වන්නේ මොනවාද? මොනවාද කියලා කියන්නේ ප්‍රශ්නවාචී යෙදුමක්. ඒතර ඒ යෙදුමත් එක්ක සම්බන්ධ කරපු නාම පදේ තමයි අපි සමාජිකයන් කියන එක. එතකොට ඒ පදේ අපි අනුක්ත රූප ගන්නවලා තියෙනවා. එහෙනම් පුතේ මතක තියාගන්න මේක තමයි රීතිය. මේ ප්‍රශ්නවාචී යෙදුම් යොදලා අපි වාක්‍යයක් අවසන් කරනවා නම් හොඳට මතක තියාගන්න එතෙන්දී අපි කරන්නේ අර ඒකත් එක්ක බැඳෙන ඒකත් එක්ක සම්බන්ධ වන ඒ නාම පදේ නැත්නම් කර්තෘවාචක පදේ කියලා අපි ඔක හඳුන්වනවා. ඒ කර්තෘවාචක පදය අපි අනුක්ත කරන්න මතකයේ තියාගන්න. මිනිස්සු අවංක නොවන්නේ ඇයි කියලා අපි කියන්නේ නැහැ. වැරදි ඒක. අපි එතෙන්දී මිනිසුන් අවංක නොවන්නේ ඇයි කියලා තමයි ලියන්නේ. දක්ෂ ක්‍රීඩිකාවක් වන්නේ කෙසේද කියන්නේ නැහැ අපි. අපි ඒක අනුක්ත රූප ගන්නනවා. දක්ෂ ක්‍රීඩිකාවක වන්නේ කෙසේද? අපි යලි පැමිණෙන්නේ කවදාද කියලා කියන්නේ නැහැ අපි. වැරදි. අපි ඒක අනුක්ත කරලා කියනවා අප යලි පැමිණෙන්නේ කවදාද? සමිතියේ සමාජිකයෝ බලාපොරොත්තු වන්නේ මොනවාද? අපි එහෙම කියන්නේ නැහැ. අපි සමාජිකයෝ කියන්නේ නැතුව අපි සමාජිකයන් කියලා තමයි අපි එතෙන්දී තියන්නේ. මේක තමයි එහෙනම් මතක තියාගන්න. ප්‍රශ්නවාචී යෙදුමකින් අවසන් වන වාක්‍යයක අපි කර්තෘවාචක පදේ නාම පදේ තියන්නේ නම් මෙන්න මේ විදියට අනුක්ත රූපව. මේක තමයි රීතිය බවට පත් වෙන්නේ. හරි ලියාගමු. උෂාන් ඩිස්කනෙක්ට් වෙනවා සැරින් නේද? අපි අනපුත එහෙනම් ඊළඟ විශේෂ වාක්‍ය රීතිය බලන්න. බලමු මෙන්න මේක තමයි ඊළඟ වාක්‍ය රීතිය. මොකද්ද තියුනේ?
ටියුමි අවදියෙන් නේද ඉන්නේ? ඔව් ටීචර්. ඔව් මොකක්ද අපේ වාක්‍ය රීතිය? ඇත නැත හැකිය යුතු මැනවි එහෙකි වටි යන පද භාවිතය. අන්න හරි. පුතේ මතක ඇති අපි මේ වගේ වාක්‍ය ඕනි තරම් දකිනවා. වාක්‍ය අවසන් කරනවා මේ ඇත නැත හැකි යුතු යෙහිකි වටි මේ වගේ වචන වලින්. මේ වගේ වචන වලින් අවසන් වන වාක්‍ය ඕනි තරම් අපිට පොතපත කියවනකොට දකින්න ලැබෙනවා. ඒ වගේම අපිත් මෙවැනි වාක්‍ය නිර්මාණය කරනවා. ඔන්න දැන් කතා කරන්නේ එහෙම වාක්‍ය එවැනි පද දාලා වාක්‍ය නිර්මාණය කරනකොට අපි ඒක නිවැරදිව නිර්මාණය කරන්නේ කොහොමද කියලා. එතකොට ඔන්න මෙච්චර කාල වැරදුනා නම් එහෙම ඊට පස්සේ වරදින්න නැතුව එවැනි වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් මෙහෙම. මේකේ රීතිය තමයි පුතේ මෙවැනි වාක්‍ය නිර්මාණය කරනකොට මේ ඇත්ත නැත ඒ වගේම යෙහිකි වටි නැත්නම් යුතු මැනවි වගේ වාක්‍ය අවසන් කරනකොට මෙවැනි පද වලින් අපි හොඳට මතක තියාගන්න ඕනි ඒහා බැඳෙන අර කර්තෘවාචක පදය. එහෙම නැත්නම් නාම පදය අර කලින් අපි කතා කරා වගේ අනුක්ත රූප ගන්නවන්න. අනුක්ත කරලා නේ නාම පදේ අනුක්ත කරලා තමයි අපි වාක්‍ය හදන්නේ. බලන්න මං උදාහරණ වාක්‍ය දාලා තියෙනවා. සිසුන් පන්තියට පැමිණ ඇත. බලන්න ඇත කියලා තමයි වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කර්තෘවාචක පදය නැත්නම් නාම පදේ බවට පත් වෙලා තියෙන්නේ සිසුන්. ඒක අනුක්ත රූපයි. බලන්න ඊළඟ එක අප සමගිදම් රැකිය යුතුය. යුතුය. වාක්‍ය අවසන් වෙලා තියෙනවා යුතුය කියන පදයෙන්. ඒතර එතෙන්දිත් බලන්න අර කර්තෘවාචක පදේ අපි අනුක්ත කරලා තියෙනවා. අපි සමගිදම් රැකිය යුතුය කියලා කියන්නේ නැතුව අපි කොහොමද ඒක ලියලා තියෙන්නේ අප සමගිදම් රැකිය යුතුය. මේක තමයි රීතිය. බලන්න ඊළඟ එක පාරේ යන්නන් දකුණෙන් යෑම මැනවි. පාරේ යන්නන් අනුක්තයි. ආඛ්‍යාතේ නැත්නම් වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ මැනවි කියන පදයෙන්. එතකොට මැනවි කියන පදය භාවිතා වෙද්දී අපි ඉගෙන ගන්නවා එහෙනම් කර්තෘවාචක පදේ නැත්නම් නාම පදයේ සමග බැඳෙන අනුක්ත කරන්න ඕනි. ඊළඟ එක බලන්න. අප ගිලනුන්ට උවටන් කිරීම වටි. වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ වටි කියන පදයෙන්. අන්න එහෙම වෙනකොට ඒකත් එක්ක බැඳෙන අර කර්තෘවාචක පදය නාම පදය අපි අනුක්ත කරන්න ඕනි. දරුවන් එය වටහා ගැනීම යෙහිකි. යෙහිකි කියලායි වාක්‍ය අවසන් වෙන්නේ. අන්න එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර කර්තෘවාචක පදය අනුක්ත වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙවැනි පද භාවිතා කරලා වාක්‍ය අවසන් කරනකොට වාක්‍ය නිර්මාණය කරනකොට පුතේ එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනි අර ඒකත් එක්ක බැඳෙන කර්තෘවාචක පදය තවත් විදිහකින් කියනවා නම් නාම පදය අපි අනුක්ත රූප ගන්නවන්න ඕනි. ඒක තමයි නිවැරදි රීතිය. මෙවැනි වාක්‍ය ඔයගොල්ලෝ ඕනි තරම් නිර්මාණය කරලා ඇති. එතකොට බලන්නේ වාක්‍ය මේ රීතියට අනුව අපි නිර්මාණය කරාද? එහෙම නැත්නම් ඊට පස්සේ ඔන්න අපි මෙවැනි වාක්‍ය නිර්මාණය කරනකොට අවධානයේ තියාගන්න ඕනි මතකයේ තියාගන්න ඕනි අර කර්තෘවාචක පදය අනුක්ත කරන්න. මේක තමයි රීතිය. හරි ලියාගනිමු. ටීචර් මේක දැන්ද පටන් ගත්තේ? පුතේ දැන් පටන් අරන් ටිකක් වේලා වෙනවා. අපි දැන් මේකේ රෙකෝඩින් එකක් දානවා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට. ඒ වගේම YouTube එකටත් දානවා. මුළු පාඩමම දානවා. හොඳ. ඔයා දැන් අපි දැක්ක ඔයාට බැරි වෙනවා සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඔයා දැඟලුවා අපි දැක්කා. දැන් ඉන්න ඔහොම. දැන් පුළුවන් මෙතනින් දැන් අහගෙන ඉන්න. නෝට් කරගන්න. ඕ ඉතුරු ටික සම්පූර්ණ පාඩම අපි දානවා. හරි. තරුෂ. හරි ටීචර්. හරි ටීචර්. ඉවරයි. හරි. හරි ටීචර්.
හරි. එහෙනම් අපි බලමු ඊළඟ රීතිය. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපි පටන් ගන්නකොට නෑ කියලා කියන්න. හරි. අපි යනවා අපේ හරි. පස්වෙනි රීතිය. හරි පුතේ. පස්වෙනි රීතිය අපි බලමු. අන්න අපි කලින් කතා කරපු අර රූප. අර ආඛ්‍යාත රූප. ඇත නැත හැකි යුතු කියන රූප. ඒ ගැනම තවත් අවස්ථාවක් මේ කතා කරන්නේ. මෙන්න මෙතෙන්දී අපි කතා කරන්නේ මෙන්න මේ කියන ඇත නැත හැකි යුතු වගේ ක්‍රියාරූප මේ වචන තවත් ඉදිකින් කියනවා නම් මේ අවසා වාක්‍ය අවසන් කරන මෙවැනි පද වරණගිලා තිබුණොත් වරණගෙනවා කියලා කියන්නේ ඇත නැත කියලා ඉවර වෙන්නේ නැතුව අපි ඕකට තවත් කොටස් එකතු කරනවා සමහර වෙලාවල් වලදී. ඕකට තවත් කොටස් එකතු කරලා අපි ආඛ්‍යාත රූපේ හදාගන්න වෙලාවල් තියෙනවා. අන්න එහෙම අවස්ථා තමයි අපි මේ වරණගනවා කියලා කියන්නේ. ඔයිට අමතරව ඔය ඇත කියන කොටසෙන් පස්සේ නැත කියන කොටසෙන් පස්සේ අපි තවත් කොටස් එකතු කරනවා සමහර වෙලාවල් වලදී. බලන්න මම මේ කියන කතාව පැහැදිලි වෙයි මේ උදාහරණ දිහා බැලුවට පස්සේ. සිසුහු පන්තියට පැමිණ ඇත්තාහ. බලන්න ඇත කියන්නේ නැතුව අපි ඇත්තාහ කියලා හදලා තියෙනවා. මේක තමයි වරණගනවා කියලා කියන්නේ. අර ඇත කියනවට අමතරව අපි තවත් කොටසක් එකතු කරලා අපි ඒ ආඛ්‍යාත රූපයක් හදාගෙන තියෙනවා. ඉතින් ඒක හදාගෙන තියෙන්නේ අන්න අර අපි කලින් කතා කරපු අර කර්තෘවාචක පදේ එහෙම නැත්නම් නාම පදයට අනුවයි ඒක කරලා තියෙන්නේ. අපි එතෙන්දි කරලා තියෙන්නේ මොකද්ද? නාම පදේ ඒ නාම පදේ උක්ත කරලා මෙතෙන්දි. ඒකට හේතුව තමයි අර ඇත නැත කියන එවැනි රූප වර්ණගලා තියෙනවා අර විදිහට ඇත්තාහ කියලා අපි වර්ණගලා තියෙනවා. අන්න ඒක නිසා තමයි අපි අර සිසුහු කියලා හදලා තියෙන. අපි කලින් දැක්කේ සිසුන් කියලානේ. දැන් අපි දකින්නේ සිසුහු කියලා. ඒකට හේතුව තමයි අර ඇත නැත හැකි යුතු වගේ ඒ ක්‍රියාරූප වර්ණගීමක් කරලා තියෙනවා අවසානයේ. අන්නේ වර්ණගලා තියෙනකොට අපි මොකද්ද කරන්නේ? කර්තෘවාචක පදය උක්ත රූප ගන්නනවා. ඒක තමයි මෙතෙන්දී අපි කරන්නේ. බලන්න ඊළඟ එක අපි සමගිදාම් රැකිය යුත්තේමු. යුතුය කියන්නේ නැතුව අපි යුත්තේමු කරලා තියෙනවා ඒකට. ඒක තමයි වර්ණගලා තියෙනවා කියලා කියන්නේ. එතකොට ඒ වර්ණගීම කරලා තියෙන්නේ කොහොමද? අර උක්ත වෙලා තියෙන පදයට අනුව. එතන අපි උක්ත කරලා තියෙනවා අපි කියන පදය. ඒ අපි කියන පදය අපි ඒ උක්ත රූප ගන්නොත් එතන අපි අර ආඛ්‍යාත රූපය මේ විදිහට හදා ගන්න ඕනි. යුතුය කියලා කියන්නේ නැතුව අපි ඒක යුත්තේමු කියලා හදා ගන්න ඕනි. බලන්න ඊළඟ එක පාරේ යන්නෝ දකුණෙන් යා යුත්තාහ. පාරේ යන්නෝ බහුවචනයි ප්‍රථම පුරුෂයි ඒ වගේම. ඒ නිසා තමයි යුත්තාහ වෙලා තියෙන්නේ. වර්ණගිලා තියෙනවා. යුතුය කියන එක යුත්තාහ කියලා වර්ණගිලා තියෙනවා. ඊළඟ එක බලන්න අපි කිලනුන්ට උවටන් කළ යුත්තේමු. යුතුය කියන්නේ නැතුව යුත්තේමු කියලා වර්ණගලා තියෙනවා. ඒක නිසා මොකද්ද කරලා තියෙන්නේ අපි? අර නාම පදය උක්ත රූප ගන්නවලා තියෙනවා. ඊළඟ බලන්න දරුවෝ ඒ වටහාගත යුත්තෝය. මේක දරුවන් ඒ වටහාගත යුත්තෝය කිව්වොත් වැරදි. මොකද වර්ණගලා තියෙන්නේ යුතුය කියන පදේ අපි යුත්තෝය කියලා වර්ණගලා තියෙන්නේ. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕනි? අර නාම පදය අනුක්ත රූප ගන්නවන්න ඕනි. දැන් ඔයාලට විභාගයේදී දෙන්නේ ඔය තැන් වෙනස් කරලා. ඔය අපි කියන රීතිය වෙනස් කරලා තමයි දෙන්නේ. දීලා සමහර වෙලාවට අපිට කියනවා නිවැරදි කරන්න කියලා. දැන් ඔයගොල්ලන්ගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට එන්නේ සදොස් තැන් ඇතොත් නිදොස් කරන්න කියලා දෙන්නේ අපිට. අන්න එතකොට ඔවැනි වාක්‍ය දෙනවා. දැන් අපි කියමුකෝ ඔය පස්වෙනි වාක්‍යය කියලා. පස්වෙනි වාක්‍යය අපිට දෙනවා දරුවන් ඒ වටහාගත යුත්තෝය කියලා අපිට දීලා කියනවා සදොස් තැන් ඇත්නම් නිදොස් කරන්න කියලා. අන්න එතෙන්දි අපිට මේ රීතිය සිහියට එන්න ඕනි. ඒ රීතියට අනුව අපි මොකද්ද කරන්න ඕනි? මෙතන යුත්තෝය කියලා කියන්නේ අපි දන්නවා යුතුය කියන පදේ වර්ණගීමක් කරලා තියෙනවා. එහෙනම් ඒකට අනුව නාම පදය අනුක්ත කළ යුතුයි කියලා අපේ මතකයට එන්න ඕනි. උක්ත කරන්න ඕනි කියලා මතක් වෙන්න ඕනි. අන්න එතකොට එහෙනම් අපි හදනවා එක දරුවෝ එය වටහාගත
යුත්තෝය කියලා. ඒතර මේක තමයි අපි ඉගෙන ගන්න තවත් රීතියක් බවට විශේෂ රීතියක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ ඇත නැත හැකිය යුතු කියන රූප වරණගලා තිබුණොත් අර විදිහට අපි මොකද්ද කරන්නේ? ඒ හා සම්බන්ධ වන නාම පදය අපි උක්ත රූප ගන්වන්න ඕනේ. හරි. එහෙනම් මේකත් අපි සටහනක් දාගනිමු. තරුෂකදී තරුෂ පොඩ්ඩක් අපි මයික් එක ඕෆ් කරමුද? හරි ටීචර්. හා හරි ටීචර්. හරි පුතේ. පවන් කවුද වේටින් ලිස්ට් එකේ ඉන්නේ? හරි ටීචර්. හරි ටීචර්. හා හරි ටීචර්. හරි. හොඳයි. එහෙනම් පුතේ අපි ඊළඟට බලනවා ඔයගොල්ලන්ගේ පාඩමට අදාළව තියෙන අවසාන රීතිය තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. එතකොට මේ රීතිය බොහෝ දෙනෙක් වරද්දන රීතියක් විභාගවලදී. ඒ වගේම තමයි මේ රීතිය පිළිබඳ දැනුම පරීක්ෂණවා පරීක්ෂාවට ලක් කරනවා. විභාගවලදී මේ රීතියෙන් ප්‍රශ්න බොහෝ දුරට නිර්මාණය වෙනවා. ජාතික විභාගවලදී ඒ වගේම පාසල් මට්ටමින් පැවැත්වෙන වාර විභාගවලදී මෙන්න මේ පද යොදලා වාක්‍ය නිර්මාණය කරන මේ සම්බන්ධ දැනුම නිරතුරුවම ඔයගොල්ලන්ගේ පරීක්ෂාවට ලක් කරනවා. මේකට හේතුව තමයි බොහෝ දෙනෙක් මේ පද භාවිතා කරලා වාක්‍ය හදනකොට වරද්දනවා. ඒතර ඒ නිසා තමයි මේ සම්බන්ධව නිතර ඔයගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරන්නේ. ඒකයි විභාගවලදී. ඒ වගේම තමයි හොඳින් අවධානය යොමු කරන්න. මොකද විභාගවලදී නිතරම එන නිසා මේක ඉතාමත් ලෙහෙසි මතක තියාගන්න. මේක හරියට මතක තියාගත්තට පස්සේ වරදින්නේ නැහැ. බලන්න මේකේ පද තුනක් තියෙනවා. තෙමේ, තොමෝ, තුමෝ කියලා. මේ තෙමේ කියන පදේ සමහර තැන්වල තෙම කියලාත් යෙදෙනවා පුතේ. ඒකත් හරි. තෙමේ කියන පදේ තෙම කියලාත් යෙදෙන අවස්ථා තියෙනවා. තෙමේ, තොමෝ, තුමෝ කියන පද භාවිතය. ඒතර මෙතෙන්දී අපි හොඳට මතක තියාගන්න මේ තෙමේ කියලා කියන්නේ මේක පුරුෂ ලිංග පදයක්. මොන ලිංගයටද අයිති වෙන්නේ තත්සර? පුරුෂ ලිංගයි. ඔව්. ඒ වගේම තමයි මේක ඒක වචනයි. ඔව්. මොන වචනයිද වචන ભેදයට අනුව? ඒක වචනයි. පුරුෂ ලිංගයි. ඔව්. පුරුෂ ලිංගයි ඒක වචනයි. අපි එවැනි වාක්‍යයක් අපි සාමාන්‍ය වාක්‍යයක් හදුවොත් කොහොමද ආඛ්‍යාතය තියන්නේ? කොහොමද ඒක වචන. ඒක වචනයෙන්. ඔව්. පුරුෂ ලිංග ඒක වචනයෙන් තියන්නේ. මෙතෙන්දිත් ඒකම තමයි වෙන්නේ. මෙතෙන්දිත් ඒකමයි වෙන්නේ. හොඳට මතක තියාගන්න. තෙමේ කියන පදේ පුරුෂ ලිංගයි ඒ වගේම ඒක වචනයි. එහෙනම් ආඛ්‍යාතයත් කොහොමද වෙන්න ඕනි? ඒක වචන වෙන්න ඕනි. අමතක කරන්න එපා. පුරුෂ ලිංගයි තෙමේ කියන පදේ තෙම කියලා දුන්නත් ඒත් එහෙමයි. තෙමේ කියන පද ආකාර දෙකෙන්ම දුන්නත් ඒකම පදේ තමයි ඒ ආකාර දෙකෙන් දෙන්නේ. මේ පදය පුරුෂ ලිංගයි ඒක වචනයි. එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? අපි ආඛ්‍යාතය ඒක වචනයෙන් තියන්න ඕනි. ඊළඟට බලන්න තොමෝ කියන පදේ. මේ තොමෝ කියන පදය මොන ලිංගයටද අයිති වෙන්නේ දසුනේ? මොන ලිංගයිද තොමෝ කියන පදය? ස්ත්‍රී ලිංගයි. ඔව් ස්ත්‍රී ලිංගයි. ඒ වගේම වචනයෙන් ඒක වචනයි. වචනයෙන් ඒක වචනයි. මේක හුඟක් දෙනෙක් හිතනවා මේක බහු වචනයි කියලා. විභාගයේදී හුඟක් දෙන්නෙත් මේ තොමෝ කියන පදේ දාලමයි. එතකොට මොකද කරන්නේ කට්ටිය? ඔන්න වාක්‍යයේ අවසානයේ තියෙනවා බහු වචනයෙන්. මොකද තොමෝ කියනවා දකින්නවත් එක්කම හුඟක් අයගේ මතකෙට එනවා මේක බහු වචනයි කියලා. නැහැ මේක බහු වචන නෑ. හොඳට මතක තියාගන්න මේක ඒක වචනයි. ඒ වගේම තමයි ස්ත්‍රී ලිංගයි. එහෙනම් ආඛ්‍යාතයත් ස්ත්‍රී ලිංග ඒක වචන වෙන්න ඕනි. තොමෝ කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයි ඒක වචනයි. එහෙනම් ආඛ්‍යාතයත්
ඒක වචන වෙන්න ඕනි. බලන්න තුමූ කියන පදය. තුමූ කියන පදය අර අපි කියන තෙමේ තොමෝ කියන පද දෙකේම බහුවචනේ බවට පත් වෙනවා. තෙමේ තොමෝ කියන පද දෙකේම බහුවචන බවට පත් වෙනවා. මේ පද අපි පොදුවේ සලකන්නේ පුතේ සර්වනාම විදිහට. තෙමේ තොමෝ තුමෝ කියන පද සර්වනාමයි. එතකොට මේ ඉහත පද දෙකේම ඒ කියන්නේ මේ තෙමේ තොමෝ කියන පද දෙකේම බහුවචනේ බවට පත් වෙන්නේ තුමෝ කියන පදය. එතකොට අන්න තුමෝ කියන පදේ බහුවචන නම් ආඛ්‍යාතයේ තියන්නත් ඕනි කොහොමද එහෙනම්? බහුවචනෙන්මයි තියන්න ඕනේ. බහුවචනේ. ඕ බහුවචනෙන්මයි. මොකද තුමෝ බහුවචනයි නම් ඒක උක්ත වුණොත් අපි ආඛ්‍යාතයේ තියන්නත් ඕනි බහුවචනේ. ඔව් බහුවචනෙන්මයි. එහෙනම් හොඳට මේ පද තුන ගැන මතකයේ තියාගන්න. තෙමේ කියලා කියන්නේ පුරුෂ ලිංගයි ඒක වචනයි. එහෙනම් ආඛ්‍යාතයත් ඒක වචනයි. තොමෝ කියලා කියන්නේත් ඒක වචනයි. හැබැයි ස්ත්‍රී ලිංගයි. එහෙනම් ආඛ්‍යාතය ස්ත්‍රී ලිංග ඒක වචනයි. තුමෝ කියලා කියන්නේ තෙමේ තොමෝ කියන පද දෙකේම බහුවචනේ බවට පත් වෙනවා. එහෙනම් එවැනි පදයක් උක්ත වුණොත් අපි ආඛ්‍යාතය බහුවචනයෙන් තියනවා. මෙන්න බලන්න මම වාක්‍ය දාලා තියෙනවා උදාහරණ. බලන්න මේ වාක්‍ය. පළවෙනි එක පියතෙමේ ගමට ගියේය. පියතෙමේ ගමට ගියේය. පියතෙමේ කියලා කියන්නේ ඒක වචනයි. ගමට අන්නේ නිසා ආඛ්‍යාතය මොකද්ද වෙලා තියෙන්නේ? ඒක වචන බවට පත් වෙලා. ඒක වචනයි. ඔව් ඒක වචනයි. පියතෙමේ පුරුෂ ලිංගයි ඒක වචනයි. අන්න බලන්න ආඛ්‍යාතයත් ඒක වචන වෙලා තියෙනවා. පියතෙමේ ගමට ගියේය. රජතෙමේ දැහැමින් රට රැක්කේය. රජතෙමේ රට රැක්කේය. ඒක වචනයි. ආඛ්‍යාතයත් ඒක වචනයි. බලන්න. මව්තොමෝ ගමට ගියාය. මව්තොමෝ. එතන මව්තොමෝ කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයි. ඔව් ඒක වචනයි නේද? එතකොට මොකද්ද ඉෂාර වෙලා තියෙන්නේ ආඛ්‍යාතයට? ස්ත්‍රී ලිංග ඒක වචන. ඒක වචන වෙලා තියෙනවා. ඔව් අන්න හරි. බලන්න ඊළඟ එක. ඔව්හු තුමු. අන්න බලන්න තුමු කියලා ඇවිත් තියෙනවා එතෙන්ට බහුවචනයි. අපි දකිනවා අන්න ආඛ්‍යාතයට මොකද්ද වෙලා තියෙන්නේ? බහුවචන වෙලා. බහුවචන වෙලා. ඕ බහුවචන වෙලා. ඔව්හු තුමු ගමට ගියහ. ඔන්න ඊටමත් පැහැදිලි ඇති. දැන් අපි කියනවා දැන් සමහර අප්‍රාණවාචී අපි දන්නවා පාලි සංස්කෘත භාෂාවල එන අප්‍රාණවාචී පද තියෙනවා මේ තුමු තොමෝ එකතු කරන. දැන් සමහර පද තියෙනවා පාලි සංස්කෘතවල ඒ පද ස්ත්‍රී ලිංග විදිහට සලකනවා. ඇතැම් පද බහුවචන මේ පුරුෂ ලිංග විදිහට සලකනවා. දැන් සූර්යා කියලා ගත්තොත් පාලි සංස්කෘතවලදී ඒක සලකන්නේ සාමාන්‍යයෙන් පුරුෂ ලිංග විදිහට. එතකොට සූර්ය තෙමේ කියලා වාක්‍ය නිර්මාණය කරනවා. ඒ නිසා සූර්ය තෙමේ බැස ගියේය. ඊට පස්සේ පාලි සංස්කෘතවලදී ගඟ නදිය කියන එක සලකනවා ස්ත්‍රී ලිංග පදයක් විදියට. එතෙන්දි කියනවා නදී තොමෝ ගලා යයි. නදී තොමෝ ගලා යන්නීය නැත්නම්. එතකොට එතන ස්ත්‍රී ලිංග පද විදියට තමයි සලකන්නේ. ඊළඟට සභාව කියන වචනේ ගත්තාම මේ සභාව කියන වචනේ සලකන්නේ පාලි සංස්කෘතවලදී ස්ත්‍රී ලිංග පදයක් විදියට. ඒ නිසානේ අර අපි සමිතියේ වාර්තාව අවසානයේ ලියන්නේ සභාව තොමෝ නැත්නම් සභා තොමෝ සතුටින් විසිර ගියාය කියලා තමයි අපි අවසන් කරන්න ඕනි. මෙතන හුඟක් අය වරද්දනවා. ඔයගොල්ලෝ හොඳට අහන් ඉන්නකෝ සමිති සමාගම් වල වාර්තාව අවසන් කරන හැටි. හුඟක් අය දාන්නේ සභා තොමෝ සතුටින් විසිර ගියහ කියලා තමයි දාන්නේ. හුඟක් අය. ඒතර එහෙම කියද්දි අපි දන්නවා වැරදි. සභා තොමෝ කියලා දැම්මොත් එතන ඒක වචනයි. එහෙනම් ආඛ්‍යාතයත් ඒක වචන වෙන්න ඕනේ. නමුත් හුඟක් අය ලියන්නේ මේක සභා තොමෝ සතුටින් විසිර ගියහ කියලා තමයි ලියන්නේ. එතකොට ඒක වැරදි. සභා තොමෝ කියලා දැම්මොත් අපි එහෙනම් ගියාය කියලා දාන්න ඕනි. ඕක සභා තුමු කරොත් අන්න ගියහ කියන්න පුළුවන්. සභාවෝ තුමු. එතකොට වෙන්නේ සභාවෝ තුමු විසිර ගියහ. අන්න එතකොට බහුවචනයි.
එහෙනම් මෙන්න මේ රීතිය පුතේ හොඳට අවධානයට ගන්න. මේ රීතිය පිළිබඳ දැනුම ඕගොල්ලන්ගෙන් විභාගවලදී නිතර පරීක්ෂාවට ලක් කරනවා. මේ තෙමේ තොමෝ තුමු පද භාවිතය ගැන. එතෙන්දි හොඳට මතක තියාගන්න තෙමේ කියන පදේ භාවිතා වුණොත් අපි එතෙන්දි ආඛ්‍යාතය පුරුෂ ලිංගයක වචනයෙන් තියන්න ඕනි. තොමෝ කියන එක භාවිතා වුණොත් සත්සර කොහොමද ආඛ්‍යාතය තියන්නේ? තොමෝ කියලා ඒක වචන ඒක ස්ත්‍රීලිංග. වචනයි අන්න හරි ඒක වචන ස්ත්‍රීලිංගයෙන් තමයි අපි ආඛ්‍යාතය තියන්නේ. ඊට පස්සේ තුමු කියන පදය භාවිතා වුණොත් කොහොමද අමාශි ආඛ්‍යාතය තියන්නේ? ඒක වචන ස්ත්‍රීලිංග. තුමු කියලා භාවිතා වුණොත් ඔව්හු තුමු කිව්වොත් අන්න හරි. එතකොට අපි එතනින් බහුවචනයෙන් තමයි ආඛ්‍යාතය තියන්නේ. හරි. එහෙනම් දැන් පැහැදිලි වුණාද මම කිව්ව මේ ರೀතීන් ටික ඔක්කොම? ඔව් ටීචර්. ඔව් ටීචර්. අපහැදිලි තැනක් තියෙනවද කාට හරි? හරි. එහෙනම් පුතේ අපි එහෙනම් මේකෙත් අපි නෝට් එක ගහගෙන මෙතනින් අපේ පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ අම්මායි හරි තාත්තා හරි ළඟට ගන්න. ඔතෙන්ට ගන්න. ඔයගොල්ලොත් ළඟ ඉන්න. හොඳද? අපි පෙන්නනවා තව වැඩ ටිකක් තියෙනවා කතා කරන්න පෙන්වන්න දෙයක් තියෙනවා ඒකත් පෙන්නනවා අම්මා තාත්තා ළඟට ගන්න හොඳේ හරි මේකත් ගහගන්න හරි ගහගෙන හරි කියන්නකෝ නෝට් එක හදා